සුබ දවසක්. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. ඉතින් අදත් මම සූදානම් වෙලා ඉන්නවා ඔයාලගේ එදිනෙදා භාවිතයට අත්‍යවශ්‍ය වන හොඳ ඉංග්‍රීසි වාක්‍ය කීපයක්ම කියලා දෙන්න. ඉතින් අපි තවත් වෙලාව අරගන්න නැතුව ගිහිල්ලා බලමු අද දවසේ මම තෝරගෙන තියෙන පළවෙනිම වාක්‍ය මොකක්ද කියලා. දැන් පළවෙනියටම තියෙනවා ඔයාලට පේන ඇති එයා සින්දු කියන්න දක්ෂයි. දැන් සින්දු කියනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ sing. ඔයාලා ඒක දන්නවනේ sing. එතකොට දක්ෂයි කියන එක අපිට ඉංග්‍රීසි වලින් වචන ගොඩක් තියෙනවා. ස්මාර්ට් කියලා කියන්න පුළුවන්. තව clever කියලා කියන්න පුළුවන්. මම ඒ වචන දෙකම නැතුව බොහොම සරල වචනකින් මේ අදහස ඔයාලට මම කියලා පෙන්නන්නම්. අපිට කියන්න පුළුවන් he is good at singing කියලා. he is good at singing. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන sing කියන ක්‍රියාපදයට ing එකහු කරලා තියෙනවා. හැබැයි good කියන එකට පස්සේ මෙන්න මේ at කියන එක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒකෙන් තමයි මේ දක්ෂයි කියන එක good at singing කියලා කියන්නේ. ඒකෙන් දක්ෂයි කියන එක තමයි ඒකෙන් අර්ථවත් වෙන්නේ. හරි. අපි එහෙනම් ගිහිල්ලා බලමු අද දවසේ මම දෙවනියට තෝරගෙන තියෙන උදාහරණ වාක්‍යයට. එයාට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. දැන් එයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කියන එක කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? He can speak English. He can speak English. ඒක දන්නවනේ. දැන් මේ වාක්‍ය මම ඔයාලට දෙන්න හේතුව තමයි මෙන්න මේ හොඳට කියන එක ඉංග්‍රීසි වලින් කියන්න ගියාම ගොඩක් දෙනෙක්ට වර්ධිනවා. මොකක්ද අපි මේ හොඳට කියන එක ඉංග්‍රීසි වලින් කියනකොට ගන්න ක්‍රියාපදේ? good නෙමෙයි. මොකද good කියන්නේ ක්‍රියා විශේෂණයක් නෙමෙයි. දැන් මෙතන තියෙන ක්‍රියාව තමයි මෙතන විස්තර කරන්නේ. කියන්නේ හොඳට කතා කරන්න පුළුවන්. එතකොට good කියන එක දැම්මොත් වැරදි. අපි කියන්නේ well කියලා. well. එතකොට මේ වාක්‍ය මෙන්න මෙහෙමයි ඉන්නේ. He can speak English well. අන්න එහෙමයි. He can speak English well. හරි. අපි යමු අද දවසේ මම තුන්වෙනියට තෝරගෙන තියෙන උදාහරණ වාක්‍යයට. මට තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. පැහැදිලි කරගන්නවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ clarify කියලා. ඒක ටිකක් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒකත් හොඳ වචනයක්. නමුත් මම අච්චර අමාරු වචන දාලා මේක නෙමෙයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. දැන් අපි හිතමු අපිට දෙයක් කවුරු හරි මොකක් හරි දෙයක් අපිට කියලා දෙනවා හරි අපිට මොකක් හරි දෙයක් විස්තර කරනවා. අපිට තව ටිකක් අපිට ඒක ගැන පැහැදිලි කරලා අහගන්න ඕනේ. අන්න එතකොට අපිට මේ ඉංග්‍රීසි වලින් පාවිච්චි කරන ෆ්‍රේස් එකක් තමයි මම කියලා දෙන්න යන්නේ. අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් just to be clear කියලා. අපිට කෙනෙක් මොකක් හරි දෙයක් අපිට පැහැදිලි කරපු දෙයක් තව ටිකක් අපිට විස්තර කරලා අහගන්නකොට අපිට ඊට ඉස්සෙල්ලා අපිට කියන්න පුළුවන් just to be clear කියලා වාගේ තියෙන ප්‍රශ්න යොමු කරලා ඒක තව ටිකක් අහගන්න පුළුවන්. හැබැයි මේ just to be clear කියන එක ප්‍රශ්නයක් අහනවා වගේම අපි හිතමු අපි මොකක් හරි දෙයක් පැහැදිලි කරනකොට අපිට තවත් පැහැදිලි කරන්න නම් ඒ පිළිබඳව අපි එතකොටත් මේ just to be clear කියන එක පාවිච්චි කරනවා. කියන්නේ අවස්ථා දෙකකදී පාවිච්චි වෙනවා. නමුත් අද ඔයාලට ඉගෙන ගන්න ඔයාලට මොකක් හරි දෙයක් තවත් විස්තර කරලා මේක ඔළුවෙන් ඔයාලට මොලේට අවධාරණය කරගන්න ඕන නම් අපි කෙනෙක්ගෙන් අහනවානේ ඒක මොකක්ද කියලා. අන්න එතකොට අපිට මේක just to be clear කියලා මේක අහන්න පුළුවන්. හරි. අපි යමු අද දවසේ හතරවෙනියට තෝරගෙන තියෙන වාක්‍යයට. සාමාන්‍යයෙන් මම පහට නැගිටිනවා. සාමාන්‍යයෙන් තමයි පහට නැගිටින්නේ. දැන් සාමාන්‍යයෙන් නම් අපිට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? usually කියලා කියන්න පුළුවන්. පහට නම් at 5 o'clock. පහට at 5 o'clock. නැගිටිනවට ඉතින් wake up නේ. ඒක ඔයාලා දන්නවා. එතකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Usually I wake up at 5 o'clock. Usually I wake up at 5 o'clock. හරි. දැන් මේ usually කියන එකෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මාසේ දවස් 30න් දවස් 28ක් විතරම අපි නැගිටින්නේ. මම නැගිටින්නේ පාන්දර 5ට. දවසක් දෙකක් එහාට මෙහාට වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන එකකින් මම අදහස් කරන්නේ ඒක. එතකොට usually කියන්නේ මාසේ දවස් වලින් දවස් 28ක් 29ක් විතරම හැරෙන්නේ 5ට. එකක් දෙකක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් කියන අර්ථය මේකේ තියෙනවා. හරි. අපි යමු පස්වෙනියට මම තෝරගෙන තියෙන උදාහරණ වාක්‍යයට. මම ඉන්දියාවට 4 පාරක් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ බලන්න ගිහිල්ලා තියෙනවා. මොකක්ද අපිට බලන්න ගිහිල්ලා තියෙනවා නම් ඕන කරන ක්‍රියාපදේ මම කියනවා visit.
කරලා තියෙනවා කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ visit. එතකොට 4 පාරක් නම් 4 times 4 times. එතකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I have visited India 4 times. I have visited India 4 times. මම ඉන්දියාවට 4 පාරක් ගිහිල්ලා තියෙනවා. හරි. අපි යමු අද දවසේ අංක 6ට. මම ඒ කාලේ green tea බොන්න පුරුදු වෙලා හිටියා. ඒ කියන්නේ ඒ කාලේ තමයි පුරුදු වෙලා හිටියේ. දැන් නම් එහෙම දෙයක් කරන්න බෑ. දැන් නම් මම එහෙම කරන්නේ නැහැ කියන අර්ථය මේකේ තියෙනවා දැන්. ඒක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? මම එක සැරයක්වත් මේක කියලා දුන්නා. අපි මොකක් හරි අතීතයේදී මොකක් හරි කාලයක් කර හිටපු දෙයක් දැන් කරන්නේ නැහැ. නමුත් අපි අපිට කියන්න ඕනේ අපි ඒක කර හිටියා කියලා. අපිට ඕන කරන ෆ්‍රේස් එක තමයි used to කියන එක. එතකොට අපිට කියන්න පුළුවන් I used to drink green tea කියලා. I used to drink green tea. කියන්නේ මම ඒ කාලේ green tea බොන්න පුරුදු වෙලා හිටියේ. මේ green tea කියන්නේ ඔයාලා දන්නවා සමහර අය කෙට්ටු වෙන්න එහෙම බොන්නේ. අන්න ඒක. එතකොට මොකද green tea කියන එකත් අපි මේකට green tea කියලාමනේ සිංහලෙන් කියන්නේ. සමහරට ඔක මේකට කොළ තේ කියලා එහෙමත් කියනවා ඇති. මම ඉතින් අර ගොඩක් භාවිතයේ තියෙන සිංහල වචන තමයි දාන්නේ. හරි. අපි යමු 7 වෙනියට මොකද්ද මම සඳහන් කරලා තියෙන්නේ කියලා බලන්න. දැන් මට green tea බොන එක පුරුදුයි. දැන් කලින් එක ඇවිල්ලා ඒ කාලේ green tea බොන්න පුරුදු වෙලා හිටියා. දැන් නම් මම බොන්නේ නැහැ. දැන් මට බොන්න බෑ කියන තේරුම එකක් තමයි තියෙන්නේ. හැබැයි දැන් මේකේ අදහස් කරනවා මට දැන් green tea බොන එක පුරුදු. ඒ කියන්නේ බොන්න පටන් ගන්නකොට ටිකක් අපහසුතාවයක් වගේ ඇති වෙලා තියෙනවා. හැබැයි දැන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ කියන අර්ථයක් මේකේ තියෙනවා. ඒ කියන්නේ මේ වර්තමානයේ අපිට හුරුයි ඒ green tea බොන එක. අපිට දැන් මේ අදහස් ඉංග්‍රීසි වලින් කියනකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I am used to drinking green tea කියලා. I am used to drinking green tea. දැන් කලින් උදාහරණ වාක්‍යයේ අපි කිව්වේ I used to drink කියලා. හැබැයි මේකේ ඔයාලට පේනවා ඇති ඇවිල්ලා තියෙනවා am කියලා එකක් ඇවිල්ලා තියෙනවා. තව drink කියන එකට ing දාලා තියෙනවා. එතකොට මේ වෙනස ඔයාලා හොඳට සඳහන් කරලා තියාගන්න. එහෙනම් I am used to drinking කියන එකෙන් අදහස් කරන්නේ මේ කාලේ වර්තමානයේ පුරුද්දක් වශයෙන් අපිට මේක ප්‍රශ්නයක් නෑ බොන එක පුරුදුයි කියන එක හංගවන්න තමයි මේකෙන් අදහස් කරන්නේ. හරි. එතකොට දැන් මට green tea බොන්න පුරුදුයි. දැන් මට green tea බොන්න පුරුදුයි කියන එක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? I am used to drinking green tea. හරි. අපි යමු අද දවසේ 8 වෙනි උදාහරණ වාක්‍යයට. බිත්තර 20න් බිත්තර 4ක්. දැන් බිත්තර 20ක් කියන එක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? 20 eggs කියලා කියන්න පුළුවන්. 20 eggs. එතකොට බිත්තර 20ක්. කියන්නේ බිත්තර 4ක් නම් අපිට 4 eggs කියලා කියන්න පුළුවන්. දැන් මේක ඇවිල්ලා මේ සම්පූර්ණ වාක්‍යයක් එහෙම නෙමෙයි. මම මේ කොටස කියලා දෙන්න තමයි හදන්නේ. මොකද මේක ටිකක් අමාරුයි සමහර අයට ඉංග්‍රීසි වලින් කියන්න. බිත්තර 20න් බිත්තර 4ක්. අපිට ඔක මෙන්න මෙහෙම කියන්න පුළුවන්. 4 out of 20 eggs. 4 out of 20 eggs. ඒ කියන්නේ බිත්තර 20න් බිත්තර 4ක් කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියනවා නම් කොහොමද කියන්නේ? 4 out of 20 eggs. හරි. අපි යමු අද දවසේ 9 වෙනි උදාහරණ වාක්‍යය. බිත්තර 20න් බිත්තර 5ක් නරක් වෙලා තිබුණා. ටිකක් වාක්‍යයකට ඇවිල්ලා තියෙන දැන් ටිකක් අමාරු ගතියක් පෙන්වනවා. දැන් බිත්තර 20න් බිත්තර 5ක් නරක් වෙලා තිබුණා. දැන් බිත්තර 20න් බිත්තර 4ක් නම් ඉතින් ඔයාලා කියන්න දන්නවනේ 4 out of 20 eggs. බිත්තර 20න් බිත්තර 5ක් නම් 5 out of 20 eggs. 5 out of 20 eggs. නරක් වෙලා තිබුණා. නරක් වෙනවට අපි ස්පොයිල් කියලා කියන්න පුළුවන්. මේක අතීත කාලේ නිසා ස්පොයිල්ඩ් කියලා මම අරගන්නවා. එතකොට අපිට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. 5 out of the 20 eggs were spoiled. 5 out of the 20 eggs were spoiled. හරි. හැබැයි මේ ස්පොයිල්
කියන වචනේ කෙනෙක් දැකලා කියන්න පුළුවන් මේ බිත්තර වගේ දෙයක් නරක වෙනකොට මේ ස්පොයිල් කියන වචනේ පාවිච්චි කරනවාද කියන එක. මේක අපි ස්පෝකන් ඉංග්‍රීසි කිසිම විභාගයක් අරමුණු කරගෙන නෙමෙයි කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා මේක වෙන වචන ගොඩක් තියෙනවා. ඉතින් ඒක කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේක අපි ලංකාවේ ඉංග්‍රීසි කතා කරන්නේ. ඒ නිසා අපේ අදහස අනිත් කෙනෙක්ට අපිට කියන්න පුළුවන් වුණා නම් ඇති. ඒ නිසා මේක අපි එක්සෑම් එකක් අරමුණු කරගෙන නෙමෙයි කියලා දෙන්නේ. ඉංග්‍රීසි කතා කරද්දී අදහසක් තව කෙනෙක්ට කියන්න ඕන නිසා අපිට ස්පොයිල් කියන වචනේ තමයි මම පාවිච්චි කරන්නේ. තව වෙන වචන තියෙනවා. අපිට මේ දැන් මම ඔයාලට මේකෙන් කියලා දෙන්න. තව ඉස්සරහට ඔයාලට ඊට වැඩිය අමාරු වචන ගොඩක් තියෙනවා. ඒවත් මම ඔයාලට කියලා දෙන්න. හරි. අපි යමු 9 වෙනි උදාහරණ වාක්‍යය. 10 වෙනි උදාහරණ වාක්‍යයට. ඉවරයිද? ඒ කියන්නේ දැන් මොකක් හරි වැඩක් කර දීලා හරි මොකක් හරි දෙයක් කර ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා අහනවා වැඩ ඉවරයිද? ඔයා ඉවරයිද කියන. දැන් කොහොමද ඔන්න ඕක අහන්නේ? අපිට අහන්න පුළුවන් have you finished කියලා. have you finished? have you finished? අපි තුමු have you finished your work කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ වැඩේ ඉවරයිද? have you finished your work? ඔයාගේ වැඩේ ඉවරයිද? හරි. දැන් අපි මේ අදහසම අපිට තව ක්‍රමයක් තියෙනවා ගන්න මේ are you done කියලාත් අහනවා. are you done කියලාත් අහන්න පුළුවන්. ඒක ගොඩක් කතාවේදී තමයි පාවිච්චි කරන්නේ. ඒකත් ගොඩක් කතාවේදී තමයි භාවිත කරන්නේ. ගොඩක් ඔය හොලිවුඩ් මූවිස් එහෙම බලන අයට මේවා හම්බෙලා ඇති. හරි. අපි යමු අද දවසේ අංක 11ට. කාගේ සින්දු වලටද ඔයා කැමති? දැන් කාගේ සින්දු වලටද කියන එක කොහොමද අපි අහන්නේ? කියන්නේ ඉංග්‍රීසි වලින්. whose songs ඔයා කැමති. එතකොට do you like? එතකොට අපිට ඉංග්‍රීසි වලින් අහන්න පුළුවන් whose songs do you like? කාගේ සින්දු වලටද ඔයා කැමති? whose songs do you like? හරි. අපි යමු අංක 12ට. මගේ දැනුමකින් තොරව. කියන්නේ මම දන්නේවත් නැතුව. දන්නේවත් නැතුව මේක සිද්ධ වෙලා තියෙන අනේ වගේ දෙයක්. මේක සම්පූර්ණ වාක්‍යයක් නෙමෙයි. වාක්‍යයක කොටසක්. ඉස්සරහට මේවා දාලා හොඳ ලස්සන දිග වාක්‍යය ඔයගලන්ට මම කියලා දෙන්නම්. මගේ දැනුමකින් තොරව කියන එක අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් without my knowledge. without my knowledge. හරි. අපි යමු අංක 13ට. අඩු ගානකට. අඩු ගානකට කියන එක කොහොමද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? at a lower price. at a lower price. කියන්නේ I want to buy it at a lower price. එන්න එහෙම කියන්න පුළුවන්. ඉස්සරහට වාක්‍යය ඔයගලන්ට කියලා දෙන්න. දැන් අඩු ගානකට කියන එක ඔයාලා දැන් ඉගෙන ගන්න. කියන්නේ අඩු ගානකට නම් at a lower price. හරි. අපි යමු අංක 14ට. කතුර කොහෙද තියෙන්නේ? කතුර. දැන් කතුරට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ scissors කියලා. එතකොට කතුර කොහෙද තියෙන්නේ කියන එක අපි ඉංග්‍රීසි වලින් අහන්නේ මෙන්න මෙහෙමයි. where are the scissors කියලා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඇයි මෙතන is කියන එක දැම්මේ නැත්තේ කියලා. ඇයි කතුරක් ගැන නෑහන්නේ. මොකද කතුරට සහ කතුරු වලට සියල්ලටම අපි ඉංග්‍රීසි වලින් කියන්නේ scissors කියලා. s එකක් මේ වචනෙට කොහොමත් එනවා. එතකොට අපි එක කතුරක් ගැන ඇහුවත් කතුරු කීපයක් ගැන ඇහුවත් අපිට මෙන්න මේ ආ කියන වචනේ බහුවචනයක් විදිහට තමයි අපිට මේ වචනේ සලකන්න වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේදී. එහෙම දේවල් තියෙනවා. අල ඒවා විශේෂ දේවල් සඳහන් කරලා තියාගන්න. එතකොට කතුර කොහෙද තියෙන්නේ කියලා අපිට කොහොමද ඉංග්‍රීසි වලින් අහන්න පුළුවන්? Where are the scissors? Where are the scissors? හරි. අංක 15. කතුර තියෙන්නේ ලාච්චුවේ. දැන් කතුර තියෙන දැන් මම ඔයාලට කිව්වා කතුර කියන එක scissors කියන එක බහුවචනයක්. එතකොට අපිට මේ වාක්‍ය මෙන්න මෙහෙම කියන්න පුළුවන්. The scissors are in the drawer. The scissors are in the drawer. The ලාච්චුවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ drawer. The ලාච්චුව ඇතුලේනේ. එතකොට in the drawer. හරි. එතකොට කතුර තියෙන ලාච්චුව කෙනෙක් කොහොමද කියන්නේ? The scissors are in the drawer. හරි. අපි යමු අංක 16ට. ඒ ප්‍රදේශයෙන් ඈත් වෙලා ඉන්න. මේ දවස්වල අපිට එහෙම සමහර ප්‍රදේශ තියෙනවා අපිට ටිකක් ඈත් වෙලා ඉන්න ඕන ප්‍රදේශ. මේ වගේ වාක්‍යයක් ඕන වෙනවා කියන්නේ එතකොට. ඈත් වෙනවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ stay away කියලා අපිට කියන්න පුළුවන්. stay away. ඒ ප්‍රදේශයෙන් from that area. from that area. එතකොට stay away from that area. ඒ ප්‍රදේශයෙන් ඈත් වෙලා ඉන්න. stay away from that area. හරි අපි යමු අංක 17ට. මම මේ ඇඳුම් කිසිම එකකට කැමති නැහැ.
මේ ඇඳුම් කිසිම එකකට. එතකොට අපිට කියන්න පුළුවන් any of these dresses කියලා. any of these dresses. එතකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. I don't like any of these dresses. I don't like any of these dresses. මම මේ ඇඳුම් කිසිම එකකට කැමති නැහැ. අපි දැන් යමු අංක 18 මොකක්ද කියලා බලන්න. මේ බොන වතුරද? දැන් බොන වට කියන්නේ අපි drink. එතකොට මෙතන මේ බොන කියන එක ඇවිල්ලා ක්‍රියාපදයක් විදියට නෙමෙයි අපි සිංහලෙන් උනත් තියෙන මේක බොන කියන්නේ වතුර කියන එක තමයි අපි වතුර කියන නාමපදයේ තමයි අපි මේ බොන කියන එක දාලා පැත්තට. ඒකට මේක ඇවිල්ලා නාම විශේෂණයක්. දැන් ඉංග්‍රීසි වලත් කොහොමද දැන් බොන කියන එක අපිට drink water නෙමෙයි අපි ඉංග්‍රීසි වලින් කියන්නේ drinking water කියන එක. drinking කියන එක මෙතන නාම විශේෂණයක් විදියට තමයි භාවිතා වෙන්නේ. කියන්නේ adjective එකක් විදියට. එතකොට මේ බොන වතුරද කියලා කොහොමද අපි ඉංග්‍රීසි වලින් අහන්නේ? Is this drinking water? Is this drinking water? මේ බොන වතුරද? හරි. අපි යමු අංක 19ට. කිසිම දෙයක් නැතුව තියනවට වඩා මොනවා හරි තියෙන එක වඩා හොඳයි. ටිකක් සිංහලෙන් නම් දිග වාක්‍යයක් ඔයාලට පේනවා ඇති. හැබැයි ඉංග්‍රීසි වලින් මෙච්චර වාක්‍ය දිග වාක්‍යයක් නෙමෙයි මෙතන තියෙන්නේ. බොහොම සරලව මේ අදහස අපිට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. දැන් මොනවා හරි තියෙන එක වඩා හොඳයි කියලා තමයි අපි ඉස්සෙල්ලාම ඉංග්‍රීසි වලින් වැඩේ පටන් ගන්න. මොනවා හරි තියෙන එක වඩා හොඳයි. කොහොමද කියන්නේ? Something is better. Something is better. Something is better. ඊට පස්සේ අපිට කියන්න ඕනේ කිසිම දෙයක් නැතුව තියනට වඩා. එතකොට අපිට than nothing කියලා තමයි අපිට එක්කව කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ එතකොට කොහොමද සම්පූර්ණ වාක්‍යය එන්නේ? Something is better than nothing. Something is better than nothing. ඒ කියන්නේ මුකුත්ම නැති වෙනවට වඩා මොනවා හරි දෙයක් තියෙන එක වටිනවා. මොනවා හරි දෙයක් තියෙන එක තමයි වඩා හොඳ කියන එක. හරි. එහෙනම් අදත් ඔයාලගේ එදිනෙදා භාවිතයට අත්‍යවශ්‍ය වෙන හොඳ ඉංග්‍රීසි වාක්‍ය ගණනාවක්ම අද ඔයාලා ඉගෙන ගත්තා. ඉතින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න මේ වගේ හොඳ ඉංග්‍රීසි වාක්‍ය ඉස්සරහටත් අපි ඔයාලට කියලා දෙන්න සැදී පැහැදී සිටිනවා. ඉතින් අපි මේ වගේම හොඳ වීඩියෝ එකක් එක්ක අපි නැවතත් ඔයාලව හම්බෙන්න. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි.